සමාජ සංගායනා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් උදෑසන කාලේ ඔබ බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබේ ජීවිතයට සම්මිශ්‍රණය කරගන්නටයි. ජීවිතයට ධර්මය එකතු කරගන්නකොට තමන්ට හරියන පරිමාවට, තමන්ට හරියන මාත්‍රාවට එකතු කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ගිහියෙක්ගේ ජීවිතය ඇස්සේ බුදුදහම කියලා කියන්නේ විශාල නියෝජනයක් නෙමෙයි. ඒ කියන්නේ ගිහිකම කියන්නේම සම්බාධක සහිත එකක්. ඒතට මේ සම්බාධක සහිත ජීවිතයේ දරුවන්ගේ වැඩ, රැකී ආරක්ෂා වැඩ, ඊට පස්සේ එදිනෙදා ගෘහස්ත කාමභෝගී ජීවිතයේ ඇති වෙන අන්‍යෝන්‍ය බැඳීම්, සම්බාධක, මේ ඔක්කොමත් එක්කයි ඔබේ ජීවිතේ ගලාගෙන යන්නේ. ඒතට මේ ගලාගෙන යන ජීවිතය තුළ ධර්මයේ සම්මිශ්‍රණයක අවශ්‍යතාවය ඉතා වැඩියෙන් තියෙනවා. හේතුව තමයි මේ ගතවන ජීවිතය ඇස්සේ හිත නිවා ගැනීම පිණිස, හිත හදා ගැනීම පිණිස උපකාරාර්ථයක් අපිට ලෝකයෙන් ලොකුවට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ ලොකුවට ලැබෙන්නේ නැති නිසාම ධර්මීය උපකාරයේ තුලින් තමන්ගේ අභ්‍යන්තර හිත නිවා ගැනීමේ කුසලතාවයක් අපිට තියෙන්න ඕන. ඒ කුසලතාවය මේ මොහොතේ ඊටාම සාර්ථකව ජීවිතයට මුහුණ දෙන පුද්ගලයෙකුට වැදගත් දෙයක්. ඒ වැදගත්කම හදා ගන්නවා නම් ආධ්‍යාත්මික ප්‍රවේශයක උපකාරය ඊටාම අවශ්‍යයි. දැන් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුල බුද්ධ දේශනාව අපට මතු කරනවා මේ ලෝකය තුලදී වඩාත් සතුටෙන් සහ සැහැල්ලුවෙන් ජීවත් වෙන පරයය. ඒ කියන්නේ වඩාත් සතුටෙන් ජීවත් වීම කියන එක විශාල ආර්ථික ශක්තියක් මත ඇති වෙන එකක් නෙමෙයි. ඒක අපිට ඊටාම හොඳින් පේනවා. ඊටා ඉහළ ආර්ථිකයක් තියන අයත් විඩාවෙන්, පීඩාවෙන්, අතෘප්තියෙන් කාලය ගෙවනවා. විශාල ආර්ථිකයක් තියන අයත් අතෘප්තියෙන්, විඩාවෙන්, අසහනයෙන් කාලය ගෙවනවා නම් ආර්ථිකයක් පමණක් පුද්ගලයා වඩා යහපත්ව පවත්වන්න උදව් කරන්නේ නැහැ. යහපත්ව පැවැත්වීම පිණිස ආර්ථිකයක අවශ්‍යතාවය තියෙනවා. ඒ කියන්නේ යහපත් ඉතා හොඳින් ජීවිතේ ගෙවන්න හොඳ ආර්ථික ශක්තියක් තියෙන්න ඕන. ආර්ථික ශක්තිය පමණක් වඩා හොඳ ජීවිතයකට උදව්වක් කියලා අපි හිතන එක නුසුදුසුයි. දැන් ජීවිතේ වඩා හොඳින් ගෙවනකොට බුදුදහම හැම වෙලාවකම ඊටා මැද තැනක් පෙන්නනවා. මධ්‍යස්ථ ස්වභාවයක් පෙන්නනවා. මධ්‍යස්ථ චින්තනයක් බුදුදහම හුරු කරන්න කියලා අපිට උදව් කරනවා. එක දේශනාවක් තියෙනවා මේ හිත බාහිරට වික්ෂිප්ත කරගන්න එපා කියලා. බහිද්ධා විඥානං විසංටිතං උච්චති. බාහිරට වික්ෂිප්ත කරගන්න එපා. මේ හිත බාහිරට වික්ෂිප්ත වෙමින් තමයි ඉදිරියට යන්නේ. මොකක්ද මේ හිත බාහිරට වික්ෂිප්ත වෙනවා කියලා කියන්නේ? දැන් මේ කියන්නේ වඩා යහපත්ව, වඩා සාධාරණව, වඩා හොඳින් ජීවිතේ ගෙවන කෙනෙකුට කරන උදව්. හොඳින් ජීවිතේ ගෙවනවා කියන්නේ උපතේ සිට මරණය දක්වා පවතින අත්දැකීම් ටික විදිහා බලලා විතරක් බුදුදහම ඔබට යෝජනාවක් කරන්නේ නැහැ. එතනින් එහාට උපතේ සිට මරණය දක්වා අත්දැකීම් ටික අභිබවා ගිහින් සාංශාරිකවත් මගේ පැවතුම් වලට මම කොහොමද මේ මොහොතේ උදව්වක් හදාගන්න කියන තැනකින් ශ්‍රාවකයා හිතනවා නම් එතන තියෙනවා බොහොම පළල් චින්තනයක්. උපතේ සිට මරණය දක්වා කොහොම හරි ජීවත් වෙනවා, හොඳට කාලා බීලා ඉන්නවා වගේ තැනකදී හිටියොත් එතන පටු චින්තනයක් තියෙනවා. ඒ බඳු පටු චින්තනයක් තුළ ශ්‍රාවකයා නතර කරන්න බුදුදහම උත්සාහවත් වෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය
ඒ කියන්නේ උපතේ සිට මරණය දක්වා මුණ ගැහෙන අත්දැකීම් ටික බලපානවා සාංසාරික පැවතුම් වලට. ඒ නිසා මම මේ මොහොතේ ජීවත් වෙන විදිය ලෝකාර්ථ සංසිද්ධියටම වැදගත්. ඒ කියන්නේ උපතේ සිට මරණය දක්වා අත්දැකීම් ටිකට විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. උපතේ සිට මරණය දක්වා මුහුණ දෙන අත්දැකීම් ටික අභිබවා ගිහින් සාංසාරික පැවැත්මෙදිත් ධර්මීය උපකාරය වැදගත්. ඒ නිසා බුදුදහම කියන ඉතා වැදගත් කාරණයක්. ඒ කියන්නේ හිත මැදින් පවත්වනවා කියන එකට උන්වහන්සේ මතක් කරනවා බහිද්ධා විඥානං විසංටිතං උච්චති. බාහිරට විඥානය වික්ෂිප්ත වෙනවා කියන්නේ මොකද්ද? ඇත්තටම බාහිරට විඥානය වික්ෂිප්ත වෙනවා කියලා කියන්නේ ඇසෙන් දකින රූපය, කනෙන් අහන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණ. මෙන්න මේ ටික තමයි බාහිර ලෝකය කියලා අපි කතා කරන්නේ. ඔయిత වඩා ලෝකයක් බාහිරින් අපට මුණ ගැහින්නේ නැහැ. මේ මොහොත තුල ඇසෙන් අත්දකින ලෝකය තමයි ඔබේ ලෝකය. ඇස කන නාසය දිවකය මනස තුලින් යමක්ද අත්දකින්නේ, ඒ අත්දැකීම් පරාසයට අපි කියනවා බාහිර ලෝකය කියලා. බාහිර ලෝකය. ඒතර මේ බාහිර ලෝකයට හිත වික්ෂිප්ත නොවි පවත්වන එක ඊටාම වැදගත් දෙයක්. බහිද්ධා විඥානං විසංටිතං උච්චති. බාහිරට විඥානය වික්ෂිප්ත වෙනවා කියලා කියන්නේ ඇස අනුව ගියපු විඥානයක් පවත්වන එක. ඒ කියන්නේ කන අනුව ගිය විඥානයක් පවත්වන එක. නාසය අනුව ගිය විඥානයක් පවත්වන එක. දිව අනුව කය අනුව පහස අනුව ගිය විඥානයක් පවත්වන එක. එතකොට ඒ විදිහට පවත්වනකොට ඒ ඔස්සේම අපි තුල බැසගෙන සිටීමක්. ඒකට අපි කියන්නේ අජ්ජෝසාය තිට්ඨති කියලා. බැහැගෙන ඉන්න ගතිය. ඇස කන නාසය දිව කය මනස තුලින් අත්දකින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් කෙරෙහි සතුටෙන් පිළිගන්න ගතියක් අභිනන්දති කියලා එකට කියන්නේ. ඒවා සතුටෙන් පිළි අරගෙන කතා කරන බවක් අභිවදති කියලා එකට කියන්නේ. අභිනන්දනය කිරීමක්, අභිවදනය කිරීමක්, ඒවාට බැසගෙන සිටීමක් අපි තුල ඇති වෙනවා. ඇත්තට මේවට බැසගෙන සිටින තාක්කල් නොඒක ආකාරයේ දුක්ඛ ස්කන්ධයන් ඇති වෙනවා. ඒක අපිට බුදුදහමින් බැලුවහම තමයි තේරෙන්නේ. දැන් මේ විදිහට බාහිරට විඥානේ වික්ෂිප්ත නොවි ඇයි තියාගන්න ඕන? උදේ කාලේ ඔබ ඇයි මේ වගේ කතාවක් අහන්න ඕන කියලා කෙනෙක් හිතන්නත් පුළුවන්. ඇත්තටම මේ වගේ කතා බාහිරට විඥානේ වික්ෂිප්ත වීම කියලා කියන්නේම දුක හට ගන්නවා කියන එකයි. අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි නන්දි සමුදයා දුක්ඛ සමුදය. ඔන්න ඔහොමයි දුක හැදෙන්නේ. දැන් මේ වගේ කතාවක් ලෝකේ කිසිවෙක්වත් දන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ නොවුනා නම් අපිට මේ වගේ කතාවක් තේරෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බාහිරට විඥානේ වික්ෂිප්ත නොවෙනවා කියන එක. බාහිරට විඥානේ වික්ෂිප්ත නොවි පවත්වනවා කියන එක සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට හිතා ගන්න බෑ. මොකද මේ බඳු මානසික විශ්ලේෂණයක් බුදුදහම හැර වෙනත් දාර්ශනික කතාවක් තුලින්වත් ප්‍රකට වෙන්නේත් නැහැ. ඒතර මේ බාහිරට විඥානේ වික්ෂිප්ත වීම මත ලෝකේ දුක හට ගන්නවා. සාංශාරික වශයෙන් දුක හට ගන්නවා. අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ. නන්දිය නිසා දුක හට ගන්නවා. නන්දිය නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙලා යනවා. අන්න එහෙම එකක් බුදුදහම කියන්නේ. එතකොට දුක හට ගැනීම නිසාම බාහිර ලෝකයේ විඥානේ වික්ෂිප්ත නොවී තියාගන්න අපි වග බලා ගන්න ඕනේ. මොකද බාහිර ලෝකයේ තුල ආස්වාදය කරන්න ගියොත්, ඒ කියන්නේ බාහිර ලෝකයේ ආස්වාදයක් නැද්ද? නෑ, ආස්වාදයක් තියෙනවා. ඇස ඉදිරියට එන රූපය තුල ආස්වාද ජනක බවක් තියෙනවා. එහෙමනම් ඇයි ඔබ වහන්සේලා ඔය වගේ කතාවක් අපිට කියන්නේ? ඔයගෙන ඇස ආස්වාදයක් ගෙනත් දුන්නට ඇස ගෙනත් දෙන ආස්වාදයේ හැම වෙලාවකම විපරිණාමයටපත් වෙනවා. ඒක තමයි ඇසේ කතාව. ඒ කියන්නේ ඇස විසින් ගෙනත් දෙන ආස්වාදය හැම මොහොතකම වෙනස් වෙනවා. හේතුව ඇස ඉදිරියට එන රූපයක් වෙනස් වෙනවා. රූපේ යථාර්ථයත් වෙනස් වීම නම්, ඇසේ යථාර්ථයත් වෙනස් වීම නම්, ඒ ඔස්සේ පහළ වෙන හිතේ ස්වභාවයත් විපරිණාමේ නම්, හිතත් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා නම්, ඒ බඳු අනිත්‍ය වෙච්ච තැනක
කොහොමද මම සුඛ ආස්වාදේ පවත්වන්නේ? ඇස ඉදිරියට එන රූපය මාව ආස්වාද ජනකව පවත්වනවා නම් ඒක හොඳයි. දැන් මෙතන ගැටලුව තියෙන්නේ ආස්වාදේ නෙමෙයි, ආස්වාදයේ ගෙනත් දුන්නු ලෝකේ හැම වෙලාවකම පෙරලෙනවා, විපරිණාමයටපත් වෙනවා, අනිත්‍යතාවයටපත් වෙනවා. ඉතින් ඒ බඳු ලෝකයක නැවතිලා ඉන්නවා නම් ඒ බඳු ලෝකයක් හැම වෙලාවකම වෙනස් වෙනවා නම් මේ වෙනස් වෙන ලෝකය පිළිබඳව ඊටා ප්‍රවේශමින් කටයුතු කරන එක වටින්නේ නැද්ද? ඇයි වටින්නේ? උදේට ඇයි මෙහෙම එකක් අහන්න ඕන? අද උදෙන්ම ඔබට ඇයි මම මේ වගේ කතාවක් කියන්නේ? මේ වගේ කතාවක් කියන්නේ සමහර විට ඔබ වැඩට යන්න ලෑස්ති වෙනවා ඇති. සමහර විට ඔබේ දරුවා ලෑස්ති කරමින් ඉන්නවා ඇති. සමහර විට අද දවසේ විශාල සැලසුම් ඇති. ඒ සෑම සැලසුමක් තුළම ඇස කන නාසය දිව කය මනස තුලින් අත්දකින අත්දැකීම් පරාසයක් එකයි ඔබට ගනුදෙනු කරන්න වෙන්නේ. මේ අත්දැකීම් පරාසය තුල අනිත්‍යතාවය, විපරිණාමය, දුක කියන එක සදාතනික සත්‍ය විදිහට ඔබ දැනගෙන හිටියට පස්සේ අද ඔබ හිතින් ගොඩනගාගෙන ඉන්න ලෝකය වෙනස් වුණා කියලා ඔබට කම්පනයක් නැහැ. මේ පවතින தත්ත්වයේ කන පිට හැරුණා කියලා ඔබ කලබල විය යුතු නැහැ. කලබල විය යුතු නැහැ. මොකද මේ පවතින ලෝකයේ යථාර්ථය ඔබ ඊටා හොඳින් තේරුම් ගත්ත ශ්‍රාවකෙක් විදියට මූණ දෙන්නේ. ඒතර මේ යථාර්ථයේ තේරුම් ගත්ත ශ්‍රාවකෙක් විදියට මූණ දෙනකොට ඔබට අද මනාප අත්දැකීම ලැබෙන එකක් නැහැ. සමහර විට ඔබ නොහිතන විදියට අමනාප අත්දැකීම් ඔබට මුණ ගැහි. ප්‍රියජනක දේවල් ඔබට හම්බ වෙන එකක් නැහැ. අද ඔබට අප්‍රියජනක දේවලුත් හම්බ වෙයි. එතකොට ප්‍රියජනක දේත් අප්‍රියජනක දේත් මේ කාරණා දෙකම ඉදිරියේ ඔබ තුල ඒ කියන්නේ ප්‍රියජනක භාවයක් අප්‍රියජනක භාවයක් කියන කාරණා දෙකම ඉදිරියේ ඔබ තුල පින්වත්නි සෑම වෙලාවකම පවතින අත්දැකීම් පරාසය වෙනස් වුණොත් විපරිණාමයටපත් වුණොත් ඔබට පුළුවන් කම්පනයක් නැතුව විඩාවක් නැතුව වෙහෙසක් නැතුව අද දවස ගෙවලා දාන්න. එතකොට මනාපමනාපකම් අත්දැකීම් ඔබට මුණ ගැහෙනකොට ඒ මනාප අත්දැකීම ඉදිරියේ අමනාප අත්දැකීම ඉදිරියේ අරබුදයක් නැතුව මුහුණ දීමේ කුසලතාවය ඔබට ලැබෙනවා. මේ බාහිරට විඥානයේ වික්ෂිප්ත වීමේ අරමුණ ඔබ තේරුම් ගත්තාම ඇත්තටම ජීවිතේ මොන විදියට අවසාන වේද කියලා අපට හරියට අදහසක් නැහැ. ජීවිතේ කොහොම ගෙවිලා යයිද කියලා අපි දන්නේ නැහැ. ඒතර ජීවිතේ මොන විදියට හමාර වෙයිද, මොන විදියට ගෙවිලා යයිද, කොහොම අපට මේ ජීවිතයට සමුදෙන්න වෙයිද මේ මොකක්වත් අපට හරියට අදහසක් නැහැ. ඒ නිසා අපි බාහිරට විඥානේ වික්ෂිප්ත නොවී තියාගන්න එක ලෝකාර්ථ සංසිද්ධියටත් මහ පුදුමාකාර උදව්වක්. ඒක පොඩි උදව්වක් නෙමෙයි. මහ විශාල උදව්වක් පින්වත්නි. ඒක මේ විදියට කිව්වොත් නෙවෙයි. දැන් මම ඔබට ඔකට උදාහරණයක් කියන්නම්. එක හාමුදුරුවෝ කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක් විදියට උන්වහන්සේ බොහොම හොඳට ධර්මයේ දියුණු කළා. උන්වහන්සේ ධර්මයේ තුලින් ශක්තිමත් වෙලා ගුණ ධර්මයේ මත Tamanගේ ජීවිතේ ගොඩනගා ගත්තා. නමුත් එක දවසක උන්වහන්සේට ජීවිතය එපා වුණා, පැවිදි ජීවිතේ. ඒ නිසා උන්වහන්සේ තීරණය කළා පැවිදි ජීවිතය අතහැරලා ගිහි ජීවිතයට යන්න. ඒක වෙන්න පුළුවන්. හේතුව තමයි ඒ කියන්නේ පැවිද්දෙක් පවා කෙලෙස් වලින් යට යන්න පුළුවන්. සිවුරක් දාගත්ත පමණින් පැවිද්දෙකුට අදාළ වැඩපිළිවෙල සම්පූර්ණ වෙන්නේ නැහැ. කෙලෙස් සහිත පුද්ගලයෙක් සිවුරක් දාගත්ත කියලා ඒ සිවුර මතින් සම්පූර්ණ කෙලෙස් යට වෙයි කියලා හිතන්න බෑ. මේ මනුෂ්‍යත්වයේ කියන්නේ සාංශාරික වශයෙන් අනාදිමත් කාලයක් තිස්සේ පැවතගෙන එන ක්‍රියාවලියක අපි නැවතලා ඉන්නේ. මේ ක්‍රියාවලිය තුල නොඑක් ආකාරයේ කෙලෙස් ධර්මයන් ඇති වෙලා ඒ කෙලෙසුන්ගෙන් අපේ ජීවිතේ යට වෙන්න පුළුවන්. දැන් මේ හාමුදුරන්ගේ හිතුණා මට මහානකම හරියන්නේ නැහැ. මම ගිහි ජීවිතයට යනවා කියලා මේ හාමුදුරුවෝ සිවුර අත්හැරලා දාලා යන්න තීරණය කළා. සිවුර අත්හැරලා දාලා මේ හාමුදුරුවෝ යන්න තීරණය කරලා උපැවිදි වෙලා මේ හාමුදුරුවෝ ගිහි ජීවිතයට ගිහින් සාමාන්‍ය ජීවිතේ ගෙවුවා. නම් දැන් ගිහියෙක් නම් ජීවිතේට ජීවත් වෙන ක්‍රමයක් තියෙන්න ඕනනේ.
දැන් මේ ස්වාමින් වහන්සේ මේ විදියට ඉන්නකොට මේ හාමුදුරන් හරිහමං විදියට දැන් මේ තරුණේ ගිහි කෙනෙක් දැන් මෙයාට මේ ගිහි ජීවිතයේ ගෙවන්න ඉතා ශක්තිමත් ආර්ථිකයක් තිබුණේ නැහැ. ඒ නිසා කොහොම හරි හොරකමට වැටුණා. දැන් බලන්න පැවිද්දෙක් විදියට ಗುಣධර්ම දියුණු කරමින් ಗುಣධර්ම මතම ශක්තිමත් වෙච්ච පුද්ගලයෙක් පවා අමාරුවේ වැටෙන විදිය බලන්න. ඒකයි මේ ජීවිතයේ පින්වත්නි මේ හිත අපිව අනාථ කරන විදිහ අපිට හිතා ගන්න බෑ. ඒ නිසා මේ හිත විශ්වාස කරන්න එපාද? පුළුවන් නම් ඔබ කැමති නම් ධර්මී විශ්වාස කරන්න. ධර්මී විසින් කෙලෙස් ධර්මයන් නැවත මනසේ හිටින් නැති විදියට හිත හදලා දෙයි. ඒ නිසා මේ හිත අපිව සනාථ කරන තැනක නෙමෙයි තියෙන්නේ. මේ හිත අපිව අනාථ කරන තැනකයි තියෙන්නේ. එතකොට මේ හිත විශ්වාස කරන තරමට අපිව අමාරු වැටෙන බව අපි අමතක කරන්න නරකයි. දැන් මේ හාමුදුරුවෝ පැවිදි ජීවිතයෙන් පිරිහුණා විතරක් නෙමෙයි දැන් හොරකමටත් වැටුණා. දැන් හොරකමට වැටිලා දැන් හොරකම් කර හන්දියක් ගානේ මේ හාමුදුරුවෝ යනවා. ගිහියෙක් විදියට. එතකොට මේ ගිහි මිනිස්සයා පෙර පැවිදි ජීවිතයක් ගෙවපු කෙනෙක් දැන් ගිහියෙක් විදියට හොරකම් කර හන්දියක් ගානේ යනකොට දවසක් රජුරුව අල්ලගත්තා. රජ්ජුරුව මේ හොරාව අල්ලගෙන නඩු ඇහුවා. අහලා බලනකොට එක වතාවක් දෙවතාවක් නෙමේ ජයට හොරකම් කරපු මිනිස්සු. ඉතින් මේ හොරකම උත්සන්න වෙලා හොරකම අතින්ම ජීවිතේ ගොඩනගාගෙන හොරකම Tamanගේ ප්‍රධාන ජීවනෝපාය කරගත්ත මිනිස්සු. රජුරුව බැලුවා හොරෙකුට නම් සමාවක් දෙන්න හොඳ නෑ. හොඳම දේ තමයි මේ මිනිස්සයාගේ හිස ගහලා දාන්න කිව්වා. ඔන්න රාජ නියෝගය. දැන් ඒ කාලේ හිස ගහලා දානකොට බොහොම ප්‍රසිද්ධිය කරන වැඩක් නේ. ඔන්න මන්මාවත් දිගේ ගෙනියනවා. බොහොම ධනවත් මිනිස්සු උඩුමහල් තලයේ ඉඳලා බලාගෙන ඉන්නවා මේ ගෙනියන මිනිස්සයා දිහා. හැමෝම කම්බුලට අත තියාගෙන අනේ අපොයි මේ මිනිස්සයා මරන්න නේද යන්නේ කියලා සමහර අය සෝසුසුම් හෙලනවා. එබඳු හොරෙකුට එබඳු දඬුවමක් තමයි දෙන්න ඕන කියලා සමහර අය කතා කරනවා. ඉතින් මේ විදිහට බලද්දී මේ හොරා සම්බන්ධව විවිධාකාර ක්‍රියාකාරකම් මිනිසුන්ගේ කතා බහ අතර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉස්සරහට වඩිනවා. උන්වහන්සේ මේ පිණ්ඩපාතේ වැඩම කරලා වඩින ගම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකොට මහා කාශ්‍යප හාමුදුරුවෝ වඩින ඉස්සරහට තමයි දැන් මේ හොරාවත් අරගෙන අඬ බෙර ගගහ දැන් ඉස්සරහට අරගෙන එන්නේ. ඉතින් මේ විදියට අරගෙන එනකොට මහා කාශ්‍යප හාමුදුරුවෝ නිකමට ඔළුව උස්සලා බැලුවා කවුද දන්නේද මරන්න ගෙනියන්නේ කියලා. බලනකොට දැක්කා අනේ මම ළඟ මහාන වෙලා හිටිය මිනිස්සෙක්. බලන්න පැවිද්දෙක් වුණත් පිරිහෙන විදිය. හිතා ගන්න බෑ. මේ මොහොතේ සති සම්පජඤ්ඤේ නැති වුණොත්, ඒ කියන්නේ මේ මොහොතේ එළඹ සිටි සිහිනුවන නැති වුණොත් පැවිද්දෙක් වුණත් පිරිහෙන්න පුළුවන්. පැවිදිකම කියන්නේ පිරිහීම නතර කරගන්න පුළුවන් ආභරණයක් නෙමෙයි. පින්වත්නි පැවිද්දෙක් පවා කෙලෙසුන්ගෙන් යට යන්න පුළුවන් එකම දේ තමයි සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය කියන්නේ සිහිනුවන Tamanගේ පැත්තේ තියාගන්න එක. ඇත්තටම අද උදේ කාලේ ඔබ අදහසක් ගන්න ගිහියෙක් පවා ජීවිතේට ධර්මයක උපකාරය අවශ්‍ය වෙන්නේ මේ සති සම්පජඤ්ඤේ පවත්වමින් මේ ජීවිතේ ඉතා උද්‍යෝගකාරී විස්තරහට යන්න. සිහිනුවන හැම වෙලාවකම Tamanගේ පැත්තේ තියාගන්න බලන්න. සිහිනුවන Tamanගේ පැත්තේ තියාගෙන අප්‍රමාණ චේතනාවක් යම් මිනිහෙකුට තිබ්බොත් ඒ මනුස්සයා කවදාවත් පිරිහෙන්නේ නැහැ. පුදුම උදව්වක් ඇති වෙන්නේ. හැබැයි ඒ වගේම තමයි සති සම්පජඤ්ඤේ නැති වෙච්ච තැනක පැවිද්දෙකුත් කබලෙන් ලිපට වැටුණා වගේ කඩා වැටෙනවා. පැවිදි වෙච්ච කෙනෙක් ගැනත් ඒ බඳු කතාවක් නම් තියෙන්නේ. සාමාන්‍ය ගිහියෙක් ගැන කවර කතාවද පින්නත්? එයා ගැන කතා කරන්න දෙයක් නැහැ. එයා ගැන කතා කරන්න දෙයක් නැහැ. දැන් බලන්න මේ හාමුදුරන්ට වෙච්ච දේ. මේ ස්වාමින් වහන්සේ කල්පනා කළා ඒ කියන්නේ මේ මහා කාශ්‍යප හාමුදුරුවෝ කල්පනා කළා මේ මල් ළඟ මහාන වෙලා හිටිය කෙනෙක්. බලන්න මහාන වෙලා හිටිය කෙනෙකුත් මේ විදියට අනාථ වුණා නම් මට බැරිද උදව්වක් කරන්න? සමහරට ඒ කාලේ උණු පැන් ගෙනත් දීලා ඇති, සිසිල් පැන් ගෙනත් දීලා ඇති. දැන් මහා කාශ්‍යප හාමුදුරුවෝ ළඟ මහාන වෙලා හිටිය කිව්වම ඉතින් හොඳට ධර්මයක් දියුණු කරගෙන ඉන්න ඇතිනේ. යම් කාලෙක ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යන්න බැරි වුණාට පින්වත්නි මේ ඒ කාලේ හොඳට ධර්මයේ දියුණු කරන්න ඇති.
ධර්මයේ දියුණු කරගෙන ගුණ ධර්මයේ මත ශක්තිමත් වෙච්ච ජීවිතයක් තියෙන්න ඇති. එතකොට මේ ගුණ ධර්මයේ මත ශක්තිමත් වෙච්ච ජීවිතය තමයි මේ කඩා වැටුනේ. දැන් බැලුව මහා කාශ්‍යප හාමුදුරුවෝ දැන් රජුරුවන්ගේ රාජ නියෝගයෙන් මරන්න ගෙනියන්නේ. මහා කාශ්‍යප හාමුදුරුවෝ රජුරුවන්ට කාරණා කියන්න උත්සාහ කළෙත් නැහැ. අනේ මේ මිනිස්සයා මේ අපි ළඟත් මහාන වෙලා හිටියා මේ ඔබතුමා පොඩ්ඩක් තවතාවක් හිතලා බලන්න කියලා උන්වහන්සේ කතා කරන්න උත්සාහ කළේ නැහැ. උන්වහන්සේ මේ අතිරේක කතා මුකුත් කියන්නේ නැතුව පින්වත්නි එතන හිටපු රාජපුරුෂයන්ට පොඩ්ඩක් කතා කළා. රාජපුරුෂයෙකුට කතා කරලා කිව්වා මේ මිනිස්සයාට මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මට පොඩ්ඩක් කතා කරන්න දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට එතන හිටපු අනිත් පිරිස කියනවා රාජපුරුෂයෝ සහිත පිරිස කියනවා හරි ඔබ වහන්සේ පොඩ්ඩක් ගිහින් කතා කරන්න කියලා. ඒ වෙලාවේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ ළඟට ගිහින් මේ මිනිස්සයා ළඟට කිට්ටු වෙලා ඒ පුද්ගලයා දිහා බලලා අහනවා මාව අඳුනන්න පුළුවන්ද කියලා. එතකොට එයා ඔලුව උස්සලා බලනවා. ඔලුව උස්සලා බලලා මහා කශ්‍යප මහරහතන් වහන්සේ බව අඳුන ගන්නවා. අඳුනා ගැනීමත් එක්කම මේ පුද්ගලයා අඬනවා. අනේ හාමුදුරනේ මට වැරදුනා. එදා ඔබ වහන්සේ ළඟ ඉඳලා මට ධර්මයේ දියුණු කරගන්න බැරුව මම පිරිහුණා. පිරිහුණා විතරක් නෙමේ ස්වාමීනි මම ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව මං හොරකමටත් වැටුණා. දැන් මං හොරෙක් විදියට ජීවිතේ හමාර කරන්නේ මේ විදියටයි. මෙහෙම කියනකොට මහා කශ්‍යප හාමුදුරුව මතක් කරනවා පුරුෂය මට ඔබව ජීවිතයෙන් බේරගන්න බෑ. ඒ කියන්නේ ඔබව මැරෙන එක මට නවත්තන්න බෑ. හැබැයි මං ඔබට උදව්වක් කරන්නම්. මම කියන විදියට කල්පනා කරන්න කියනවා. අනේ හොඳයි ස්වාමීනි කිව්වාම උන්වහන්සේ කියනවා බාහිරට විඥාණය වික්ෂිප්ත කරගන්න එපා. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින අත්දැකීම් වලට හිත විසිරුව ගන්න එපා. බහිද්ධා විඥානං විසන්ටිතං උච්චති. බාහිරට විඥාණය වික්ෂිප්ත කරගන්න එපා. ඇස අනුව හිතන්නත් එපා. ඇස අනුව ගිය විඥානයක් පවත්වන්නත් එපා. කන අනුව හිතන්නත් එපා. කන අනුව ගිය විඥානයක් පවත්වන්නත් එපා. මේ විදියට ඇස කන නාසය දිවකය මනස තුලින් ඒ අනුව ගිය විඥානයක් පවත්වන්නත් එපා. ඒ අනුව විඥානය පිහිටව ගන්නත් එපා කියලා. මෙහෙම කියද්දී පින්වත්නි මේ පුද්ගලයා අනේ හොඳයි ස්වාමීනි කියලා හොඳට සිහිනුවන Tamanගේ පැත්තෙම තියාගෙන ජීවිතේ සමුදුන්නා. මරණින් පස්සේ සුගතියේ ගියා. හොරෙක් සුගතියේ ගියා. හොරෙක් කොහොමද සුගතියේ ගිය කියලා කෙනෙක් අහන්න පුළුවන්. පින්වත්නි මේ ජීවිතය තුළ උපාදානයට අනුවයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. ඒ මොහොතේ ඇස කන නාසය දිවකය මනස අනුව ගිය විඥානයක් පවත්වන්නෙත් නැතුව බොහෝම සිහිනුවන උපදවාගෙන ඒකට අපි කියන්නේ සති සම්පජාඤ්ඤය කියලා. එළඹ සිටි සිහියයි ඒත් එක්කම අප්‍රමාණ චේතනාවයි කියන මෙන්න මේ කාරණා දෙක යම් ශ්‍රාවකෙක් තුල තියෙනවා නම් එයාට ඒ කාරණා දෙකම ප්‍රමාණවත් පින්වත්නි සුගතිය යන්නේ. ඒ නිසා මේ ජීවිතේ වඩාත් සාර්ථක කරගන්න මිනිස්සෙකුට ආර්ථික ශක්තියක් විතරක් මදි. මම ඔබට මතක් කළේ බාහිරට විඥානේ වික්ෂිප්ත කරගන්න නැතුව අද දවස ගෙවන්නේ කොහොමද? බාහිරට විඥානේ වික්ෂිප්ත කරගන්නේ නැතුව කොහොමද මේ ජීවිතේ ගෙවන්නේ? බාහිරට විඥානේ වික්ෂිප්ත කරගන්නේ නැතුව කොහොමද මේ ජීවිතේට මුහුණ දෙන්නේ? ඇයි එහෙම මුහුණ දිය යුතු වන්නේ? එහෙම මුහුණ දිය යුතු වන්නේ ඔබ සාංශාරික නිසා. ඔබ කවර අත්දැකීමකට මුහුණ දුන්නත් මේ මොහොතේ ඔබ කුමන ආකාරයක අත්දැකීමක් සමග සමපාත වුණත් පින්වත්නි මේ ජීවිතේ ළඟදී ඔබට අතහැරෙනවා. ළඟදී අතහැරෙනකොට ඒ භවයෙන් වැසී යාමත් එක්කම මේ සියලු ගනුදෙනු නිමා වෙනවා. මේ ගොඩනගාගත්ත භෞතික සම්බන්ධතාද මානව සම්බන්ධතාද සියල්ලම ඔබට හමාර වෙනවා. සියල්ලම නිමා කරන්න වෙනවා. මේ සියල්ලම නිමා වෙනකොට ඔබට හැකියාවක් තිබිය යුතුයි. ඊතා සැහැල්ලුවෙන් මේ ජීවිතේ හමාර කරලා වඩා යහපත් ලෙස සාංශාරිකව මුහුණ දෙන්න. සංසාරයේ බුදුරු මරණනා කරන්නේ නමුත් මේ ගතවන ජීවිතයස්සේ බාහිරට විඥානේ වික්ෂිප්ත නොවී තියා ගන්නවා කියන්නේ රූප බලන්න නැතුව ඉන්නවා, ශබ්ද අහන්න නැතුව ඉන්නවා, ගඳ සුවඳ විඳින්න නැතුව ඉන්නවා, රස විඳින්න එහෙම එකක් නෙමෙයි.
මේ බාහිර ලෝකයේ අත්දැකීම් වලට මුහුණ දෙනකොට ඒ මුහුණ දෙන අත්දැකීම පදනම් කරගෙන රාගයට උදව්වක් ගන්නෙත් නැතුව, පටිගයට උදව්වක් ගන්නෙත් නැතුව බොහොම මැදින් හිතනවා. දැන් සාමාන්‍ය අපිට වෙලා තියෙන්නේ ඇහෙන් දකින රූපේ පදනම් කරගෙන එක්ක අපි තුල රාගය ඇවිස්සෙනවා. එක්ක අපි තුල ද්වේෂය ඇවිස්සෙනවා. මේ රාගය හෝ ද්වේෂය අපි තුල ඇවිස්සෙන්නේ අපි තුල මෝහය පවතින නිසා. මෝහය පවතින තාක්කල් එක්ක අපේ ජීවිතේ රාගයෙන් තෙත් වෙනවා, එක්ක අපේ ජීවිතේ ද්වේෂයෙන් තෙත් වෙනවා. මේ දෙකටම හේතුව අපි තුල පවතින මෝහය. මේ අවිද්‍යාවෙන් බැඳිච්ච සත්වයාම තමයි තණ්හාවෙන් තෙත් වෙවි ඉස්සරහට යන්නේ. එතකොට මේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින ලෝකයේ තුල අවිද්‍යාව පවතින තාක්කල් හැම වෙලාවකම පින්වත්නි තණ්හාවක් එක්ක මිශ්‍ර වෙනවා. අපිට රූපය දැක්කාම රූප තණ්හාවක් ඇති වුණාම ඒ රූප තණ්හාව පදනම් කරගෙන නැවත නැවත ඒ රූපය Tamanගේ වසඟේ පවත්වන්න ගිහින් තමයි මිනිසු සිතින් කර්ම කරගන්නේ. කයෙන් කර්ම කරගන්නේ. වචනයෙන් කර්ම කරගන්නේ. සිතින් කයෙන් වචනයෙන් අපි කර්ම කරගන්න තාක්කල් ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනක් පැනවෙනවා. ඒ නිසා සිතින් කයෙන් වචනයෙන් කර්ම සකස් වෙන තාක්කල් නැවත ජරා මරණ දුකට අපිට මුහුණ දෙන්න වෙනවා. එහෙමනම් ඔබට අවසානයේ මම ඔබට කියන්නේ මෙච්චරයි. මේ ලෝකේ අභිනන්දනය කළොත්, අභිවදතෝ සතුටෙන් පිළි අරගෙන ලෝකයක් එක්ක කතා කළොත්, අජ්ජෝසාය තිට්ඨතෝ ඒකටම බැහැගෙන හිටියොත්, මේ අත්දකින්න ලෝකයටම බැහැගෙන හිටියොත්, ඒක බැහැගෙන ඉන්න බැරි තත්ත්වයක්. හේතුව ලෝකේ අනිත්‍ය, විපරිණාමය, දුක මේ ලෝකෙට අයිති දෙයක්. මේක ඔබ තේරුම් ගත යුතුයි. අකමැත්තෙන් වුණත් මේ සත්‍ය ඔබ තේරුම් ගත යුතුයි. එහෙමනම් අභිනන්දතෝ, අභිවදතෝ, අජ්ජෝසාය තිට්ඨතෝ බැහැගෙන හිටියොත්, සතුටින් පිළිගත්තොත්, පිළි අරගෙන කතා කළොත්, uppajjati nandi. අන්න එතනයි තණ්හාව උපදින්නේ. තණ්හාව උපන්නොත් නන්දි සමුදයා දුක්ඛ සමුදයෝ. නන්දිය ඇති වෙන තාක්කල් දුක ඇති වෙනවා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන එක දෙයක්, දුක නිමා කරගන්න සැබෑ ශ්‍රාවකයෙක් විදියට මේ ජීවිතේ මුහුණ දෙන ස්වල්ප දුකත්, සාංශාරික දුකත් නිමා කරගන්නවා නම් බාහිරට විඥානෙ වික්ෂිප්ත නොවි ප්‍රවේශම් විය යුතු අවධියකයි ඔබ ඉන්නේ. එබඳු පරිස්සමක් සහිතව මේ ලෝකෙට මුහුණ දෙන්න. අත්දකින්න ලෝකයේ පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් හදාගන්න. යථාර්ථවාදී රිද්මයට සමවදින්න. එබඳු රිද්මයකට සමවැදිච්ච ශ්‍රාවකයෙකුට තා සැහැල්ලුවෙන් මේ ජීවිතේ ගෙවන්න පුළුවන්. එබඳු ජීවන චර්යාවක් පිණිස අද මේ උතුම් දේශනාව උපකාර වේවා කියන අදහසින් අපි ඔබට ආශිර්වාද කරනවා. ඔබට තෙරුවන් සරණයි. සමාජ සංගායනා